තෙරුවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. මුව ආවරණ නොමැතිව කොළඹ සැරසරු 300කට ඇන්ටිජන් පරීක්ෂණ. දෙදෙනෙකු ආසාදිත බව හෙළිවෙයි. 21 වෙනිදා සිට රට සංචාරකීන්ට විවෘත වෙයි. නීති විරෝධී මූල්‍ය ගනුදෙනු කළ ETI ලොක්කන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් පවත්වන්නයි නීතිපතිගෙන් නියෝග. හිමිනමක පැහැරගෙන ගොස් ඝාතනය කළ සිද්ධියේ සුළ මුල හෙළිවෙයි. සිව් දෙනෙකු අත්අඩංගුවට. ඉඩම් කොල්ලයට හංවැල්ලේ චණ්ඩේ. 2021 ආරම්භයේදීම ශ්‍රී ලංකා පිලට අන්ත පරාජයක්. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. රතුපුරතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස්. අලුත්ම ලොකු සයිස් TV එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංහලෙකින්ම පමණයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. මුව ආවරණ නොමැතිව බස්නාහිර පළාතේ සැරිසරු පුද්ගලයන් 300කට සිදු කළ PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් කොවිඩ් ආසාදිත නොවන බවට හඳුනාගත් පුද්ගලයෙකු මේ ආමෙන් පසු කොවිඩ් ආසාදිත බවට PCR වාර්තාවකින් තහවුරු වීම හේතුවෙන් ඔහුගේ අවමගුලට පැමිණි පිරිසක් නිරෝධායනයට යොමු කෙරුණා. කුරුණෑගල පන්නල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 76ක හෘද රෝගී පුද්ගලයෙකු හදිසි ශල්‍ය කර්මයක් සිදු කිරීමට කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුගිය දෙවැනිදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සහ PCR පරීක්ෂණයක් සිදු කර ඇති අතර ඉන් ඇන්ටිජන් පරීක්ෂාවේ ප්‍රතිඵල අනුව කොවිඩ් ආසාදිත නොමැති බවට අනාවරණ වී තිබෙනවා. පසුව රෝහල් බලධාරීන් අදාළ මෘතදේහය පවුලේ ඥාතීන්ට බහර දීමට කටයුතු කළා. එම දේහය නිවසට රැගෙන ගොස් ඇති අතර අවමගුලටද විශාල පිරිසක් පැමිණ තිබෙනවා. කෙසේ වුවත් පසුව නිකුත් කෙරුණු PCR පරීක්ෂණ වාර්තාවෙන් අදාළ පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙන් පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් වහම ක්‍රියාත්මක වී අදාළ නිවසට ගොස් මෘතදේහය රැගෙන ගොස් දේහය ආදාහනය කිරීමට පියවර ගත්තා. මේ වන විට පන්නල වලකුඹුරු මුල්ල ප්‍රදේශයේ පුද්ගලයන් 180ක් පමණ නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර එම ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදිතින් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වීමත් සමග මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩ්‍රූ පාර ශාන්ත ඇන්ඩ්‍රූ ඉහළ සහ පහළ යන මාර්ග අද අලුයම 5 සිට හුදකලා කෙරුණා. අද උදෑසන 6 අවසන් වූ පැය 24 තුළ අලුතින් වාර්තා වූ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 468ක්. ඒ අතරින් වැඩිම ආසාදිතින් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 183ක්. මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 73 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 72 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව දැක්වෙන්නේ 45242ක් ලෙසයි. ඉන් පුද්ගලයන් 37816 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර මේ වන විට රෝහල්ගතව සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන පිරිස 7212ක්. මේ අතර තවත් COVID-19 ආසාදිත මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 215ක් දක්වා ඉහළ ගියා. මෙලෙස මිය ගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි සහ 86 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක්. මේ අතර රත්නපුර රෝහල් සෞඛ්‍ය කාර්ය සහායකයෙකුගේ මරණය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා මෙලෙස අදහස් පළ කළා. රත්නපුර රෝහලේ මේ මොහොත වෙනකොට වාට්ටු අංක 12, වාට්ටු අංක 6, වාට්ටු අංක 24 රෝගීන් බාරගන්නේ නැහැ. මේ වාට්ටු 3 වහලා තියෙනවා. අද වෙනකොට හෙදිරිල්දාරින් 5 දෙනෙකුට, වෛද්‍යවරයෙකුට සහ කනිෂ්ඨකාර මණ්ඩලයේ 8 දෙනෙකුට මේ රෝගය බෝ වෙලා තියෙනවා. ලංකාවේ සෞඛ්‍ය සේවකයෙක් මිය ගියා දැනට දින 3කට පෙර. සෞඛ්‍ය කාර්ය සහායකයෙක්. එයා වැඩ කරන්නේ රත්නපුර. මෙයා ඕමගම රෝහලේදී මිය ගියා. මිය ගියන් පස්සේ පරීක්ෂණ කරලා බලනකොට මෙයාට COVID-19 පොසිටිව්. දැන් මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ එවන නැත්නම් රෝහල්වල මේ රෝගය මේ විදිහට ව්‍යාප්ත වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන වැඩපිළිවෙල මොකක්ද මේක නතර කරන්න. කෙසේ වුවත් මේ පිළිබඳ අප කළ විමසීමකදී රත්නපුර රෝහල් බලධාරීන් සඳහන් කළේ එම පුද්ගලයා රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන්
ඇන්ටිජන් පරීක්ෂාවෙන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වුවද ඔහු මියගියේ මොලේ සිදු වූ ලේ ගැලීමකින් බවයි. මේ අතර බස්නාහිර පළාතේ අහඹු ලෙස ඇන්ටිජන් හා PCR පරීක්ෂණ සිදු කිරීමේ වැඩසටහනක් අද සිට ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම අද දිනේ සිට මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අමතරව ඔවුන්ට නඩු පැවරීමට අමතරව ඔවුන් සඳහා PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට. එම බස්නාහිර පළාතේ වගේම අනිත් ප්‍රදේශවලත් එළවලු ලෑලි, ඒ වගේම වෙළඳපොළ, සතිපොළ සහ ආර්ථික මධ්‍යස්ථාන වලත් ඒ ආකාරයට අහඹු පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර තිබෙනවා. පිළියන්දල නගරයේ මුව ආවරණ නොපැළඳ ගමන් කරමින් සිටි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේ මෙලෙසින්. වාට හදුනත් කමන්න අනිත් මේර ගන්න. ඔය කියන්නේ තව කරුණාකර මේක නැති. වාට ජීවිතය අනිත් කෙනෙක් කරගෙන පාලමු සහ අවසාන අවවාදනේ. ඔය මාසෙක. අයි මාස් දාන්න දෙන්නේ ඕගොල්ලෝ. දැන් දාගෙන ඉන්න බොරුවට. ඒක පටන් ගන්නකොට කිව්වා මාළු වාගට් එක මාස් දාන්න ඕන කියලා. මේක හරියට නායයි කටයි වැහෙන්න එක දාන්න ඕන. තේරුණාද? සිවිතකම් දැම්මට පස්සේ මාස් එක අල්ලන්නේ නැහැ. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් විවිධ ස්ථානවල සැරිසරූ පුද්ගලයන් අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. ඔයාලත් කියවලින් යන්නේ නැතිව. එහෙම හරියන්නේ මාස් එක හැමතැනම දාගෙන යන්න ඕන. අඩේ වැඩ දෙන්න පිළිලා දෙන. ඒක ක්‍රියාත්මක කරන්න හැමතිස්සෙම ක්‍රියාත්මක කරන්න. හිතියා නැතා නෑ. හරිද? මහර එඬේරමුල්ල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත කාන්තාවක් ව්‍යාජ ලේඛන සකසා විදෙස්ගත වීම සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම උදෙකලා කරන ලද ප්‍රදේශවල සිටින ජනතාව, ඒ වගේම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට මුහුණ දෙන ජනතාව විවිධාකාරයේ ව්‍යාජ නම්, ව්‍යාජ ලිපිනයන් භාවිතා කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. මෙන්ම එක් පුද්ගලයෙක් කොවිඩ් ආසාදිත තත්ත්වයේ සිට විදේශගත වූ ඇති බවත් ඊයේ ප්‍රවෘත්ති වලින් වාර්තා වුණා. මෙය ඉතා තදබල වරදක්. එවැනි අයට අවුරුදු 3 දක්වා කාලයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කිරීමේ හැකියාවක් තියෙනවා. අපි දන්නේ ගුවන්තොටුපළේ ගමන් කරපු අය ගුවන්තොටුපළ ගුවන් යානය ළඟා වුණු ගුවන්තොටුපළේ එතනින් එහාට යන ක්‍රියාවලියේදී රැකියාවකට ගියා නම් ඒ රැකියාව කරපු ස්ථානයේ මේ හැම ස්ථානයකම මේ රෝගය පැතිරීම ඉඩ තිබ්බා. ඒ නිසා තමයි නීතියටත් වඩා වගකීමෙන් හැසිරීම කියන දේ ඉතාමත් වැදගත් වෙනවා. මේ අතර කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. COVID-19 වෛරසය සඳහා එන්නතක් නිෂ්පාදනය කළ පසු එකී එන්නත සමාන වශයෙන් රටවල් අතර බෙදා හැරීම තහවුරු කිරීම සඳහා රජයන් සහ අදාළ නිෂ්පාදකින් ඒකාබද්ධ කරනු ලබන ගෝලීය ප්‍රවේශය කොවැක්ස් පහසුකම ලෙස හැඳින්වෙනවා. ශ්‍රී ලංකාව දැනටමත් මෙම කොවැක්ස් ක්‍රියාවලියට ඇතුළත් වී ඇති අතර මෙම පහසුකම මගින් COVID-19 එන්නත ලබා ගැනීම පිණිස වන නිල සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා තිබෙනවා. ඒ අනුව නීතිපති උපදෙස් අනුගමනය කරමින් කොවැක් සඳහා වන එන්නත් ඉල්ලීමේ අයදුම්පත ඉදිරිපත් කිරීමටත් එන්නත් වෙන් කර දෙනු ලබන අවස්ථාවේදී අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුමකට එළඹීමටත් මෙලෙස අනුමැතිය හිමිව තිබෙනවා. ලෝකේ අනිත් හැමතැන්වලම වැක්සින් එක පාවිච්චි කරලා මිනිස්සුන්ව බේර ගන්න වැඩ කරනකොට අපි බලාගෙන ඉන්න එක හොඳ නැහැ. ඒ නිසා මේ හර්ඩ් ඉමුනිටි එක ලබා ගන්න අපේ 2021 වසරේ ප්‍රධානම බලාපොරොත්තුව තමයි COVID-19ට එරෙහිව පාවිච්චි කරන්න පුළුවන් එන්නත මේ අපේ ජන සමාජයට හඳුන්වා දීම. හැබැයි මේ එන්නත දීම කියන එකම පිළිතුරක් වෙන්නේ නැහැ. එන්නත දුන්නා වුණත් අනිකුත් සෞඛ්‍ය පුරුදු වලට අනුගත විය යුතුමයි. මොකද අපි දන්නවා මේ එන්නත දුන්නු පමණින් සම්පූර්ණයෙන්ම ප්‍රතිශක්තියක් තියනවාද කියන එක ගැන තවම එතරම් පැහැදිලි පිළිතුරක් නැහැ. දැනට තියෙන තොරතුරු අනුව අඩු කාලීන ප්‍රතිශක්තියක් තමයි ලැබෙන්නේ. කොවැක්ස් ෆැසිලිටි එක යටතේ අපිට ලැබෙන එන්නත් නොමිලේම ලැබෙනවද එහෙම නැත්නම් සහන මිලකටද කියන එක මුල ලබා දෙන 120 නොමිලේ ලබාගත හැකි බව තමයි දැනට දැනලා තියෙන්නේ. මේ අවස්ථාව වෙනස් වෙයිද කියන්න බෑ. මොකද මේ වෙනස් වෙවි යන කතාවක් තමයි තියෙන්නේ. මේ අතර අලුතින් කොවිඩ් ආසාදිතින් 224 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
ජනවාරි 21 වෙනිදා සිට මෙරට ගුවන්තොටුපළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නිල වශයෙන් සංචාරකයින්ට විවෘත කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා අවධාරණය කළේ මේ මාස 23 වෙනිදා පමණ වන විට ගුවන්තොටුපළ වාණිජ ගුවන් ගමන් සඳහා යථා තත්ත්වයට පත්වනු ඇති බවයි. කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් සංචාරකයින් ගෙන්වන ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ බිඳ වැටි ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් ආරම්භ කළ නියම ව්‍යාපෘතිය අනුව යුක්‍රේනයේ ජාතිකින් 640 දෙනෙකු අවස්ථා 4කදී මෙරටට පැමිණ තිබුණා. ජෛව ආරක්ෂක බුබුලු සංකල්ප යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඔවුන් මෙරට සියලු සංචාර සිදු කළ යුතුව තිබූ නමුත් ඇතැම් කණ්ඩායම් යාල සහ මිරිස්ස ප්‍රදේශවල සංචාරය කර තිබුණේ එම මාර්ගෝපදේශ කඩ කරමින්. ඒ පිළිබඳ සංචාරක මණ්ඩලය පවා දැනුම්වත් වූයේ මාධ්‍ය තුලින් බවට එහි සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය ඊයේ ලිපියක් මගින් විශේෂ අමාත්‍යවරයා දැනුම්වත් කිරීමට කටයුතු කර තිබුණා. Also arise from the Gala incident is that the itinerary was not shared with the SLTDA. That's true. So what are your comments on that? Issues there were coordination issues. So people didn't know what their role is. අපි ඉල්ලීමක් කරන්නේ මේ සංචාර ව්‍යාපාරයේ අපේ ඔක්කොමලා අපිත් එක්ක එකට මේක කණ්ඩායමක් හැටියට ඉස්සරහට ගෙනියමු. ඩ්‍රයිවර්ස් ළඟ නිරෝධානය කරේ නැහැ. ඒගොල්ලන්ව බබල් එකේ ඇතුලේ තියෙන්නේ. වැරද්ද මේක තේරුම් ගත්තේ නැහැ. දැන් 6 වෙනිදාට ඒගොල්ලන්ට යන්න තිබ්බ යාලට එතකොට ඒ 28 දෙනා තමයි යන්නේ. ඒ වැරද්දක් වුණා. ඒක සම්බන්ධීකරණය හරියට උනේ නැහැ. ඒගොල්ලන් අර PP කිට් එක ඒක ඇඳලා තිබ්බනම් ඒගොල්ලන් අයිසොලේට් කරන්න ඕනේ නැහැ. රියදුරන්ට ගෙවල් වලට පවා අපි කැම බීම ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. යම් කිසි කණ්ඩායමක් ආයතනයක් හෝ සංචාරකයන් ගෙන ඉන්බවුන්ඩ් ඒජන්සි එකක් ගෙන්නනවා නම් ඒක සම්පූර්ණ වගකීම උන් ගන්න ඕනේ. එහෙම නැත්නම් උන්ට විරුද්ධව අපි නීති අනුකූලව කටයුතු කරනවා. මේ වෙලාවේ හොඳ ඉල්ලුමක් තියෙන අවස්ථාවක්. අපි එන සංචාරකයන් යොමු කරන්න පුළුවන් ස්ථාන 14ක් මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. එන්න ඒ ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. සමහර දේශපාලඥයින් ලක්ෂ 30ක් ඉන්න සංචාරක ව්‍යාපාරයේ යැපෙන අයට මේ රට විවෘත වෙනවට කැමතියි. ඒ නිසා ඒක අපි හෙලා දකිනවා. 23 අපි රට විවෘත කරනවා. අපි 21 වෙනිදාට ඉඳන් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔක්කොම ගුවන්තොටුපළව මත්තල හා කටුනායක අපි විවෘත කරනවා. පළමුවෙන්ම 21යි 23යි කිව්වේ අපි ඉස්ස වෙනකොට අන්තිම ගුවන් යානාව එනවා. තනදිත් වෙන අඩුපාඩු හඳුනාගෙන අපි අලුත් ක්‍රමවේදයක් එක්ක ඒක ගයිඩ්ලයින්ස් අනුව සමහර අය කියන එක වෙලාවට වෙනස් කරනවායි කියලා ඌ අපි වෙනස් කරනවා. අවශ්‍යතාවය අනුව. මේ අතර තවත් පාර්ශ්ව කිහිපයක්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. සංචාරක මණ්ඩලයේ සභාපතිතුමිය කියලා තිබුණා යුක්‍රේන සංචාරකයන් ඒ ගිය සංචාරයේ සම්බන්ධයෙන් සභාපතිතුමිය දන්නෙත් නැහැ කියලා. මේ ඇත්තටම සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්නද යුක්‍රේනයේ කණ්ඩායම ආවේ එහෙම නැත්නම් වෙනත් යටි අරමුණක් ඉෂ්ට කරගන්නද කියන සැකය නැවතත් මතුවෙනවා. හාස්‍යයට සහ පුදුමයට කරුණ තමයි ආපු සංචාරකයෝ ටික සංචාරය කරනවා ඕන තැන්වල ඒ අය රැගෙන ගිය රියදුරෝ ටික නිරෝධායන වෙනවා. අද ඔවුන්ගේ පෞල් ජීවිත ටික පවා අසරණ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. අපිට අහන්න තියෙන්නේ අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන නීතිය වෙනස් කළාද මේ ආව සංචාරකයන් අතර කොවිඩ් ආසාදිතයන් ඉන්නවා කියලා පැහැදිලිවම අපි හොයාගෙන තියෙනවා. කරුණාකරලා මේ සංචාරකයෝ ගෙන්වීමේ සහ ඔවුන්ගේ නිරෝධායන වීමේ ප්‍රතිපත්තිය රටට හෙළි කරන්න නැත්නම් මේක බරපතල ගැටලුවක් වෙනවා. මොකද අපි මේ වැඩ කරන්නේ වසංගතයක් එක්ක. නිරෝධායන කෙරෙන්න කලින් අපි කල්පනා කරන්න ඕන අපි ඒ ස්ථානවලට නිදැල්ලේ මෙවන් සංචාරක පිරිස් ගෙන්නා ගන්නවද කියන එක. එසේ නැත්නම් අපට සිද්ධ වෙන්නේ බෞද්ධ සිද්ධාස්ථාන එහෙම නැත්නම් සංචාරක ස්ථාන වසා දමන්න විදේශිකයන් සඳහා දළදා මාලිගාවත් වහන්න වෙනවද? ශ්‍රී මහා බෝධිය වැනි බෞද්ධ සිද්ධාස්ථානත් වහන්න වෙනවද? වහන්න වේවිද? විදේශීය සංචාරකයන් සඳහා අපට පේනවා තුන්වෙනි කොරෝනා රැල්ලක් නිර්මාණය වෙමින් පවතිනවා ව්‍යාජ සංචාරක දියුණුව මුල් කරගෙන. මැද පෙරදිග කම්කරුවෝ ඒ අය බෝබිමට එන්න බැරි ඉන්නවා. මහපාර ඉන්නවා. හඬනවා. කෑ ගන්නවා. මේ අවස්ථාවේ තමයි උක්‍රේන රටේ සිට සංචාරකයෝ ගේනවා. ඩීලර්ලගේ වැඩ. ජනාධිපතිතුමා විසින් වූහාන් වල ආදරණීය දරුවන් ගෙන්වන්න ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් කරලා මේක පටන් ගත්තා. අද වෙනකොට සම්පූර්ණයෙන්ම අසාධාරණ විදියට විදේශ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම කියන එක ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියෙනවා කණ්ඩායම. යුක්‍රේන් ගුවන් සේවය නිසා තමයි දෙවෙනි කොරෝනා රැල්ල නිර්මාණය වුණේ කියලාම ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශ කරපත්. එහෙම යුක්‍රේනයකින් පිරිසක් ගේනකොට ඒකන සැලකිලිමත් වෙන්න ඕන තරමක් තියෙනවා. අද යුක්‍රේන සංචාරකයා අපේ ශ්‍රී ලාංකිකයාට වඩා වැදගත් වෙලා තියෙන්නේ ඇයිද කියන එක මෙරටේ ජනතාව තේරුම් ගන්න ඕන මොකක්ද හේතුව කියලා. මේ සංචාරක ව්‍යාපාරය නැවත පනගැන්වීමේ අවශ්‍යතාවයක් රටේ තියෙන්නේ. මිලියන 3ක් ජනතාව ඍජු සහ වක්‍රව
තමන්ගේ ජීවිකාව සපයගන්නේ සංචාරක ව්‍යාපාරයත් එක්ක. ඒ වගේම බිලියන 5කට ආසන්න ප්‍රමාණයක ආදායම් ගේන්න පුළුවන් ව්‍යාපාරයක්. ලෝකයේ අද පවතින තත්ත්වයක් තේරුම් අරගෙන තාම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළා තමයි මේ නියම ව්‍යාපෘතිය ගෙනාවේ. ඒකම යම් යම් අඩුපාඩු අපි දැක්කනම් ඒ දැකපු දේවල් අපි නිවැරදි කරගන්න කටයුතු කරනවා. මේ අතර අද හාට්ටෝක් විශේෂාංගයෙන් ඍජුවම ප්‍රශ්න කරන්නේ යුක්‍රේන සංචාරකයන් මෙරටට ගෙනීමේ වැඩසටහන සම්බන්ධීකරණය කළ රුසියාවේ හිටපු තානාපති උදයංග බිරුතුංග මහතාගෙන්. මෙච්චර සංචාරකයෝ ගෙන්නන ආයතන ලංකාවේ ඕන තරම් තියෙනවා. මේ ප්‍රොජෙක්ට් එක ඔබට ලැබුණේ ඔබ රාජපක්ෂරුන්ගේ නායක හින්දා නේද? එහෙම චෝදනා කරාට ඒ සංචාරක ආයතන ආණ්ඩුව දෙන රුපියල් 5000 බලාගෙන ඉන්නවනේ. සංචාරක අමාත්‍යාංශය සංචාරක මණ්ඩලය ඊට වැඩිය පොඩ්ඩක් ජෛවයේ මේ දිහා බලන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ මුකුත් කරේ නැත්නම් ඉතින් මම මොනවද කරන්නේ? මේ ප්‍රොජෙක්ට් එකේදී සංචාරක මණ්ඩලය එතකොට ඊට සම්බන්ධ ආයතන කියන එකක් තමයි අපි දන්නේවත් නැහැ මේ මිනිස්සු යාලට යනකම් මිරිස්සට යනකම් කියලා. ඉදේනිය දෙන වගේ ගිහිල්ලා මම තට්ටුව පිටින් එයාට අතර දුන්නේ ඔය කියන අයට දෙසැම්බර් 16 වෙනිදා දීලා තියෙනවා. ඒව නෑ කියලා කියන්න පුළුවන්. නමුත් මට ඒක අදාළ නෑ. දෙවන රැල්ල මුලින් කියවුනේ යුක්‍රේනයෙන් ආවා කියලා. එහෙම තියෙනකොට මෙච්චර හයි රිස්ක් රටකින් ඇයි සංචාරකයෝ ගෙන්නන්නේ? කොහොමද ඔයා කියන්නේ හයි රිස්ක් කියලා? යුක්‍රේනියානුන් 567 දෙනාගේ දෙන්නයි ඉන්නේ කොවින් ආසාදිකයන් කියලා පෙන්නලා. විදේශ විනිමය අත්‍යවශ්‍යයි. සංචාරක ව්‍යාපාරය ආරම්භ කරන්න සංචාරකයෙක් ගේන්න ඕන. ඒකට ඔයා හිතන විදියට මේ හැම රටකින් මෙන්නේ නැහැ. සමහර අය කියනවා ජර්මන් වලින් ගේන්න. මම අභියෝග කරනවා ගෙනල්ලා පෙන්නන්න කියලා. දවස් 7ක් ක්වොරන්ටයින් නොකර දවස් 2-3කින් ඒ සංචාරකයෝ එළියට යනවා. පළවෙනි PCR එක එම රටේ කරන්න, දෙවෙනි PCR එක ලංකාවේ කරන්න. එහි ප්‍රතිඵල ආවට පස්සේ බබල් එකක් විදියට ඒ තෝරාගත්ත ස්ථාන නරඹන්න යන්න අවසරය දීලා තියෙනවා. ආපු සංචාරකයෝ අපි දකින මාස්ක් එකක්වත් නැතුව එහෙම යනවා. ඔයා ගෙදර ඉන්නකොට මාස්ක් එකක් දාගෙන දින්නවා වගේ පවුලේ අයත් එක්ක එක ෆ්ලයිට් එකේ පැය 14ක් ඇවිල්ලා හෝටලේ ඇතුළේ එකට ඉන්නේ. ඒකට ඒ සංචාරකයන් තමයි මේ මාස්ක් එකක් නැතුව ඒ වෙලාවේ ඉඳලා තියෙන්නේ. මම ඒක හරි කියලා කියනව නෙමෙයි. මොකද ඒගොල්ලෝ එක බබල් එකක්. එහෙම තත්ත්වයක් තුළ ඒ ඔවුන්ගේ සෆාරි ජිප් වල රියදුරන්ට වෙලා තියෙන්නේ සති ගාණක් ක්වොරන්ටයින් වෙන්නේ. දැන් දිගටම ෆ්ලයිට් එනවා. ඒ ජිප් 25ට මේ අය දිගටම ගෙනියන්න තමයි එකඟතාවයපත් වෙලා. ක්වොරන්ටයින් වෙනවා නෙමෙයි. ඒගොල්ලෝ වෙනම ඉන්නවා. හෝටලේ ඉන්න ගයිඩ්ලා රියදුරු මහත්තුරු අපේ බස් වල හෝටලේ වැඩ කරන අය කොහොම ඒ පදනම මත වැඩ කරන්නේ? ඔබ සංචාරක මණ්ඩලය ලියාපදිංචි වෙලා තියෙන්නේ. අරලියගහ මන්දිරයේ ඇඩ්‍රස් එකකින් කියලා චෝදනාවක් තියෙනවා. කිසිම දවසක ලියාපදිංචි වෙලා නැහැ අරලියගහ මන්දිරේ. මට ඒකට අයිතියකුත් නැහැ. මට තියෙනවා මගේ ගියක් ෆ්‍රාන්ස් වල ඉන්ටර්පෝල් එකේ රෙජිස්ටර් වෙලා තියෙන මගේ ලිපිනේ. මට ගහන්න අරලියගහ මන්දිරේ කියලා ලියුමක් කියවලා ඒ ලියුම ව්‍යාපාර ආණ්ඩුවේ මඩ ව්‍යාපාරයක් පටන් ගැනීම මට ඒක ප්‍රශ්නයකුත් නැහැ. සංචාරක මණ්ඩලය ලියාපදිංචි වෙන්නේ නැතුව කොහොමද සංචාරකයන් ගෙන්නන්නේ? කවුද මං සංචාරකයන්? මම කරන්නේ රටවල් දෙක අතර සම්බන්ධය ගොඩනගන. මම ව්‍යාපාරයක් කරන්නේ නැහැ මෙතන. මීයක් කඩන්නේ අතලෙව කණ්ඩ නෙමේනේ හිටපු තානාපතිතුමා. ඔබට කීයක් හම්බෙනවද මේකේ ගාණ කීයද? මීයක් කඩන්නේ අතලෙව කන්නේ ඒක මන් දන්නවා. ඕන කෙනෙකුට චෝදනා කරන්න. අර ඉතාලිය කියනවා මම තමයි රුසියානු සංචාරක ව්‍යාපාරයේ ගෝඩ්ෆාදර්. මට තියෙනවා ඒකෙන් ලැබෙන සතුට. ඒ සතුට සල්ලි වලට ගන්න බෑ පුතා. නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ETI ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබෙනවා. මේ අතර නීතිපතිවරයාට පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ ETI තැන්පතුකරුවන්ගේ රුපියල් බිලියන 13.7ක මුදල් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් එම අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ විමර්ශනයක්ද ආරම්භ කරන ලෙසයි. දවසේ පුවත ETI ආයතනයේ සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කළේ පසුගිය ජනවාරි මාසයේදී. එහි විමර්ශනවලදී අනාවරණ වුණේ ETI සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවට හෙළි නොකළ රහස්‍ය ගනුදෙනු පවත්වාගෙන ගොස් ඇති බවයි. ETI අධ්‍යක්ෂ මණ්ඩල සමාජකයන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය තැන්පත්කරුවන්ගේ මුදල් රුපියල් මිලියන ගණනින් අවභාවිත කර ඇති බවටද එහිදී අනාවරණ වුණා. ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම පසුගිය වසරේ සැප්තැම්බර් මාස 9 වෙනිදා අවසන් කෙරුණු අතර එහි අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දුන්නා. එහි සඳහන් වුණේ ETI සමාගම සතු දේපල විකිණීම නීති විරෝධී ආකාරයට සිදුව ඇති බවයි.
එමෙන්ම ETI සමාගම සතු දේපොළ රජයට පවරා ගැනීමටත් එහි හිමිකරුවන් වූ එදිරිසිංහ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවටත් එම වාර්තාව මගින් නිර්දේශ කර තිබුණා. මේ අතර අදාළ වාර්තාව ජනාධිපතිවරයා විසින් නීතිපති දප්පුල දෙලිවේරා මහතා වෙත යොමු කළා. එහි සඳහන් සාක්ෂි විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව කොමිෂන් සභා පනතේ 24 වැනි වගන්තිය ප්‍රකාරව ETI අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබෙනවා. ඒ නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාමේ චෝදනාව යටතේ. එමෙන්ම රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීති විරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධීකරණ චෝදනා මත ETI අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙසද නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා. නීති විරෝධී මුදල් තැන්පතු ලබා ගැනීම හා තබා ගැනීම තුළ මුදල් තැන්පතු ලබා ගැනීම සම්බන්ධයෙන් මහජනතාව වංකව පෙළඹවීම, සීමා සහිත ETI ෆයිනෑන්ස් පුද්ගලික සමාගම සහ සීමා සහිත ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික සමාගම ලබා ගන්නා ලද මුදල් තැන්පතු අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් සහ ආයතනයේ නිලධාරීන් හා සේවකීන් විසින් සාපරාධී සාවද්‍ය පරිහරණය හා සාපරාධී විශ්වාසය කඩ කිරීම, එකී වරදවල් සිදු කිරීමෙන් ලබා ගන්නා ලද මුදල් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ වරද සිදු කිරීම සහ විශේෂ ගිණුමක් අනුසාරයෙන් මුදල් විශාල ලෙස විවිධ තැනැත්තන් හා ආයතන වෙත ගෙවීම සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද සිදු කිරීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයන් වෙන්වෙන්ව පවත්වන ලෙසට අද දින ගරු නීතිපතිතුමා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දීමක් සිදු කරනු ලැබුවා. දවසේ පුවත නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පැවැත්වුණු අතර යුක්‍රේන සංචාරක වැඩසටහන සම්බන්ධයෙන් එහිදී වාද විවාද ඇති වුණා. පූජ්‍ය අතුරුලී රතන හිමියන් මන්ත්‍රී ධුරයේ දියුරුම් දීමද අද සිදු වුණා. අද පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපේ ජන බලපක්ෂයට හිමි වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් පූජ්‍ය අතුරුලී රතන හිමියන් කතානායකවරයා ඉදිරියේ දියුරුම් දුන්නා. දියුරුම් දීමෙන් අනතුරුව උන්වහන්සේ අසුන් කත්තේ පාර්ලිමේන්තුවේ විපක්ෂ පාර්ශවයේ. අපේ රටටත් වැඩිය පහළ ආර්ථිකයක් තිබෙන යුක්‍රේනයෙන් සංචාරක එනකොට ඒගොල්ලන්ට VVIP සැලකිල්ල විදේශ විනිමය ලබා දෙන අපේ ශ්‍රමිකයින්ට ඇයි මේ රජයේ අවධානයක් යොමු කරන්නේ නැත්තේ එයාට පිහිටවන්න? විරුද්ධ පක්ෂයේ නායකතුමා කතා කරන්නේ මේ ආණ්ඩුව කිසිම වැඩක් නොකරපු විදියට මේ ආණ්ඩුව මේ වෙන විට 61000ක් පිට රටින් ගෙනල්ලා තියෙනවා. එතුමා කතා කරන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය වහලා දාන්නද? මේවා අහනකොට මම දන්නවා මේ ආණ්ඩු පාර්ශවයට මේවා රිදෙනවා ඇති. ඔබතුමාගේ 27 දෙක ගන්න. රිදෙන්නේ දැන් 27 දෙක ගන්න. හරි මාලකන්තුමා මම මේ අහන්නේ ප්‍රශ්නයක් රට වෙනුවෙන් කරුණාකරලා ඒකට ඉඩ දෙන්න. අරු කතානායකතුමනි විපක්ෂ නායකතුමා ප්‍රශ්නයක් අහන්නේ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව අහන්න ඕනේ. අලුත් අවුරුද්දේ උදේ පාන්දර පිස්සුව දදලා ඉන්නේ. මේ මොන වීලුවක්ද මේක? ආණ්ඩුව ස්ටෑන්ඩින් වෙන්නේ ආණ්ඩුවට ඕඩර් දෙන්න පුළුවන් වෙන්නේ අර ශ්‍රමිකයෝ ඡන්දෙ දුන්න හින්දා. ඒකින්ද ඒ ස්ටෑන්ඩින් ඕඩර් එක ඉගෙන ගන්න. විපක්ෂ නායකතුමාට කතා කරන්න ඕන නම් අවස්ථාවක් තියෙනවා 27 දෙකේ යටතේ කතා කරන්න. හැබැයි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේක පිස්සන් කොටුවක් වගේ ඇසිරනවා නම් ඕන වෙලාවට නැගිටලා කතා කරනවා නම් හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම නැගිටලා රට වෙනුවෙන් කතා කරනවා කියලා ඉල්ලයි. අපිටත් රට වෙනුවෙන් කතා කරන්න ඕනේ. එහෙනම් ඔබතුමා අවස්ථාව දෙන්න අපිට. මම හොයලා බැලුවා සෞදි අරේබියාවේ දෙසැම්බර් මාසේ 1 වෙනිදා වෙනකොට 3500ක් බලාගෙන ඉන්නවා එන්න. හැබැයි ඒගොල්ලන්ට රිපැට්‍රියේෂන් ෆ්ලයිට් ඇරලා නැහැ. ක්වොරන්ටයින් හෝටල් වලට ඉන්නවා නම් විතරයි ඒ කට්ටියව ගේන්නේ. නැත්තම් ඒ කට්ටිය එහෙට වෙලා අඬ ඉන්න ඕනේ ගණිකාවන් බවටත් පත් වෙලා. මේ යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට බැරිද යම්කිසි විදියකට තමන් විසින් ධන පරිත්‍යාගයක් කරන්න. අපිට පටන් ගන්න බැරිද account එකක්. කරනවා නම් කරන්න නැත්තම් නොකරන්න. ඔබතුමා අපි දැක්කා ඊයේ පෙරදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා මේ සංචාරකයෝ ගේන එක දින 14ක් තියන්න ඕනේ කියලා. ලංකාවට පෞගේ ඉතිහාසය පුරා ආරම්භ බැලුවොත් සංචාරකයෝ ඇවිල්ලා තියෙන්නේ දින 10යි 12යි 14යි. ඒ කියන්නේ ඔබතුමා යෝජනා කරන්නේ සංචාරකයා පැය ගාණක් ඇවිල්ලා මේ කාමරය ඇතුලේ ඉඳලා කාමරය ඇතුලේ බුදියගෙන ආපහු යන්න කියලා. එහෙම සංචාරකයෝ ලංකාවට එන්නේ. එහෙම සංචාරකයන් පිස්සුවක් නෑ. මම කිව්වේ දවස් 7කට අඩු කරලා තියෙනවා මේ දවස් 14 නිරෝධායනය කරමතුමා. දවස් 4 අඩු කරලා තියෙන්නේ කොන්දේසියක් සමග. ඒ කොන්දේසිය තමයි එයාපෝට් එකේ PCR එකක් කරන්න ඕනේ. දින 3න්
PCR එකක් කරන්න ඕනේ දින 6න් PCR එකක් කරන්න. අපි ඇහුවේ ඒ PCR 3 කරාද කියලා. එච්චරයි අපි අහුවේ. තාමත් පැහැදිලිව උපදෙස් දෙන්න ඕනේ මේ සංචාරක බුබුලු විදියට ගෙනාපුවාම PCR දෙකක් කරපුවාම ඇති කියන එක තමයි දැන්ට දීලා තියෙන ගයිඩ්ලයින් එක. දැන් මොකද්ද මේ කරන ජාවාරම්? දැන් මේක සූදුවක් කරගෙන තියෙන්නේ. යුක්‍රේනය කියන්නේ මොකද්ද රට? යුක්‍රේනයේ 11 ලක්ෂයක් මේ කොරෝනා හැදිලා ඉන්නවා. දැනටමත් 19000ක් මැරිලා තියෙනවා. අපේ ඒක පුද්ගල ආදායමකට වඩා අඩුයි. ඒ හිඟන යුක්‍රේනයෙන් තමයි කාවට 456ක් විදේශිකයෝ ගෙන්නනවා. සංචාරක ව්‍යාපාරයේ මේ රටේ කර්මාන්තශේෂ්ත්‍රයේ මේ රටේ ව්‍යාපාරවලට නැතිවීම ආරම්භ වුණේ 2015 ජනවාරි 8 වෙනිදා ඉඳන්. රට නස්කුණු වුණා. රටේ විදේශ ආයෝජකයෝ දාලා ගියා. යුරෝපයේ බොහෝ ප්‍රසිද්ධ යුක්‍රේනයේ ගණිකා ජාවාරම් වලට. යුරෝපයේ අනිත් රටවල ඔය සේරම වීදි ගණිකාව හොරු මංකොල්ලකාරයෝ සේරම එන්නේ යුක්‍රේනයෙන්. අද ඒ යුක්‍රේනයේ බොහෝ ප්‍රසිද්ධ ගණිකාවයි හොරුයි මංකොල්ලකාරයෝ ලංකාවට එනවා ඩොලර් 120ක් ඉඳන් කරන රට එක දවසකට. කොවිඩ් කරපින්නගෙන. මේ මොනවද වෙන්නේ? මේකද අපි බලාපොරොත්තු වුණු රට. මෙහි අපි මරා ගන්නව ආදාහනයේද භූදානයේද කියලා. හරිය අලුතෙන් බාර් පර්මිට් 75කට වඩා දීලා තියෙනවා. ඔබතුමා කිව්වා බාර් පර්මිට් 75 කාටද දීලා තියෙන්නේ කියලා පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන් සභාව. ඔබතුමාලා වගේ පසුපැල මන්ත්‍රීවරු මේවා දන්නේ නැහැ සාධාරණයි. අනේ පව්. මේවා මේ ඉසිරිපර මන්ත්‍රීවරුවත් දන්නේ නැහැ. ඔබතුමා ගිහිල්ලා හොයලා බලන්න මම ලයිස්තුවත් එක දෙන්නම් ඕන්න. බාර් පර්මිට් 75ක් දීලා දෙනවා. අපේ යහපාලන රජයේ කාලේ එක බාර් පර්මිට් එකක් දුන්නේ නැහැ. තෝරාගත්ත ගජමිතුරන්ගේ හෝටල් වලට තමයි මේව යවන්නේ. තමුන්නාසලෙන් අහන්න දැන් මේ හදන්නේ මොකද්ද? ජාවාරමක් කරන්න හදන අවස්ථාවක් තමයි අපිටත් පේන්නේ. ඒ නිසා නිමාසිකපාල මැතිතුමනි අවදි වෙන්න මැතිතුමනි මේ පිළිබඳව තමුන්නාසගේ බොහොම ස්තුතියි කරුමන්තිතුමා. ඒවර ගන්න කියලා තුමාගෙන් ඉල්ලා සිටිනවා. අවදි වෙන්න මැතිතුමනි. මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකින් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ යන සහ දීපා එදිරිසිංහ යන අය වහම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල දිලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා. ඒ රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීති විරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකින් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය වහම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල දිලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා. ඒ රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීති විරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ. හංවැල්ල තුංමෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ ස්වාමින් වහන්සේ පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරිනියකගේ සැමියා ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවයි. හංවැල්ල තුම්මෝදර කොස්වත්ත ප්‍රදේශයේ පිහිටි කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයට පසුගිය දෙවනදා රාත්‍රියේ ආයුධ සන්නද්ධව පැමිණි කාන්තාවක් ඇතුළු පිරිසක් එහි වැඩවිසූ 65 ඇවෘදි පූජ්‍ය උඩුවිල ධම්මසිරි හිමියන්ව වෑන් රථයකින් පැහැරගෙන ගොස් තිබුණා. අදාළ පැහැරගැනීම සම්බන්ධයෙන් හංවැල්ල පොලිසියට ලැබුණු පැමිණිලි මත විමර්ශන ආරම්භ කළ අතර බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ටාසයද ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළා. මම ඒ අවස්ථාවේ පන්සල හිටියේ නෑ. එදා රාත්‍රියේ හිටියේ පන්සලේ මහාන වෙන්න ආපු අයියා කෙනෙකුත් එයාගේ තාත්තයි. ඒ කට්ටිය උදේ මට කිව්වා මේ වගේ ප්‍රශ්නයක් වුණා කියලා. ඒ කට්ටිය එදා රෑ බය කරලා තිබ්බා මේව කියන්න එපා කියලා. ඇවිල්ලා සාමාන්‍ය හොයලා තියෙන සල්ලි. විමර්ශන අතරතුරදී ඊයේ කොටදිනියාව නාවාන පුදු සුසාන භූමියේදී පුළුස්සා දමා තිබූ මලසිරුරක් හමුව තිබෙනවා. එහිදී අර්ධ වශයෙන් දැවී ගිය සිවුරු කැබැල්ලක් නිරීක්ෂණය කළ පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ අදාළ මලසිරුර පැහැර ගැනීමට ලක් වූ පූජ්‍ය උඩුවිල ධම්මසිරි හිමියන්ගේ බවයි. මේ අතරතුර අදාළ හිමිනම වැඩවිසූ ආරණ්‍ය සේනාසනයේ සිටි තවත් සාමණේර හිමිනමකගේ පියාත් වෑන් රථයක්ද සමගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ සාමණේර හිමිනමකට හිංසන කිරීමක් හේතුවෙන් අදාළ සාමණේර හිමිගේ මව හා පූජ්‍ය උඩුවිල ධම්මසිරි හිමියන් අතර බහින් බස්වීමක් සිදුව ඇති බවයි. පසුව අදාළ සාමණේර හිමිනමගේ මව හා මිල්ලනිය පොලිසියේ කොස්තාපල්වරියකගේ සැමියා විසින් ධම්මසිරි හිමියන් පැහැරගෙන උන්වහන්සේගේ බැංකුවල තැන්පත් කර ඇති මුදල් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා.
අදාළ පැහැරගෙන යාම සඳහා වෑන් රථය ගෙනවිත් ඇත්තේ සාමාන්‍ය හිමියන්ගේ පියා විසින් බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. ආරණ්‍ය සේනාසනයේදී පොළො මුගුරු වලින් පහර දීමෙන් අනතුරුව සන්නද්ධ කණ්ඩායම ධම්මසිරි හිමියන්ව වෑන් රථයේ නංවාගෙන කඩවත ප්‍රදේශයේ දෙමහල් නිවසකට ගෙනවිත් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එහිදීද පහර දෙන අතරතුර හිමිනම පලා යාමට කළ උත්සාහයකදී මුවට රෙදි කැබලි යොබා නිහඬ කිරීමටයි අදාළ පිරිස උත්සාහ කර ඇත්තේ. එහිදී හුස්ම හිරවීමෙන් අදාළ හිමිනම අපවත් වී ඇති අතර අනතුරුව කොටදෙනියාව නාවාන පොදු සුසාන භූමියට ගෙන ගොස් හිමියන්ගේ සිරුරට ගිනි තබා ඇති බවයි පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ. ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර පොලිසිය තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා. පසුගිය යහපාලන ආණ්ඩුසමයේ අධිකරණ කටයුතුවලට බලපෑම් සිදු කළ රංජන් රාවනායක මන්ත්‍රීවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවීම බරපතල තත්ත්වයක් බව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුල්ගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමියන් පවසනවා. මේ අතර යහපාලන රජය සමයේ අධිකරණ කටයුතුවලට සිදු කළ දේශපාලන අතපෙවීම සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂ මෙන්ම දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. පසුගිය දේශපාලන පරිගැනීම් මතින් තිරගත කොට තිබෙන දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා පිළිබඳව ජනාධිපතිවරයා මීට වඩා කාරුණිකව බැලිය යුතුයි කියන කාරණය අපි මේ මොහොතේ එහිපත් කරන විනිසුරුතුමිය පැහැදිලිව රංජන්ට පොරොන්දු වෙනවා වැඩේ එහෙම කරන්නම් කියලා. CID ප්‍රධානිය හැටියට ශානි එහෙම පොරොන්දු වෙනවා. කියන්නේ මේක නඩු තීන්දුවක් නෙවෙයි පුජ්‍යලිකව ගත්ත දේශපාලන පරිගැනීමක්. දේශපාලන පරිගැනීම් සම්බන්ධව කොමිසමක් පත් කරපු රජයට වගකීමක් තියෙනවා. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමන්ට සාධාරණීයස්ත කළා ඒක නිවැරදි කිරීම. ජනාධිපතිතුමාට සිරකරුවෙකු නිදහස් කිරීමේ සම්පූර්ණ බලය තියෙනවා. දුමින්ද සිල්වාගේ නඩුවේදී අපි දැක්ක දේ තමයි. තාම පැහැදිලිව ඔප්පු කරා ඉස්සල්ලාම වෙඩිල්ල වැදුනේ දුමින්ද. දුමින්ද වැටෙනවා. ඉස්සල්ලාම වෙඩි පාර වැදිලා යා වැටෙනවා. ඒ පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න කියලා අපේ පාක්ෂිකයෝ ඉල්ලනවා. ගම්වල ඉන්න අපේ නායකයෝ ඉල්ලනවා. ඒ වගේම අපේ മന്ത്രിවරුත් ඉල්ලනවා. ජනාධිපතිතුමා මිනිස්සුන්ගේ මේ ඉල්ලීමට අහුම්කම් දෙනවා නම් මම කැමතියි. ඒ මොකද මම තාම දැඩි විශ්වාසයක හිටියා ශ්‍රේෂ්ඨාධිකරණ කරන තීන්දුව වෙලාවේ දුමින්ද නිදහස් වෙයි කියලා. පසුගිය රජය නීතිය නමලා Tamanට පරිගන්න ඕන අයගෙන් පරිගැනීම සඳහා තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ. රංජන්ගේ හඬපටි වලින් රටේ නීතිය වල් වැදුන බව, නීතියේ කන්‍යාව දූෂණය කළපු බව පැහැදිලිව තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ තමයි දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාටත් යම් අවාසනාවන්ත තැනකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. අපේ ස්වාමින් වහන්සේට සමාව ලැබුණා වගේම නීතිය හරහාම ඔහුටත් යම් සහනයක් සලසන්න රජය කටයුතු කරાવી කියලා අපි විශ්වාස කරනවා. ශානි අබේසේකර කියන පොලිස් නිලධාරියාට පුළුවන් අවංකවම අතීතාවර්ජනයක් කරලා බලන්න එතුමාගේම හෘද සාක්ෂිය දන්නවා එතුමා මොන තරම් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ඒ යහපාලන ආණ්ඩුවට ගැතිභාවයකින් මේ වගේ දේශපාලන පරිගැනීම් සිදු කරාද කියන කාරණාව. ඉඳ දුමින්දට දැඩි අසාධාරණයක් සිදු වුණා කියන කාරණාව රටේ ජනතාව අද ප්‍රකාශ කරන්නේ ඔවුන් විසින්ම බෙහෙවපු පොලිසිය විසින් වාර්තා කරපු කරුණු මත තමයි මේ තීන්දුව ලබා දීලා තියෙන්නේ. තාම ඛේදජනක තත්ත්වය ඔවුන් විසින් පොලිසිපත් කරා චෝදනා ගොනු කරා ඔවුන්ගේ අවශ්‍ය විදියට විමර්ශනය කරා දඩුවම් ලබා දීම සිදු කරා. ඒ හින්දා අපේ රටේ අධිකරණ පද්ධතියට අබමානයක් ගෙනාවා නම් ඒ ගෙනාපු ආණ්ඩුව තමයි යහපාලන ආණ්ඩුව. අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගනීවි. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ කාරණාව අපි හැමතිස්සෙම මේක මතු කරන්නේ ආණ්ඩුවක් එහෙම නැත්නම් රටේ නීතිය විසින් කරපු අසාධාරණයක්. ඒ අසාධාරණය කියලා පැත්තකින් තියලා ඒක නිවැරදි කර. ඒ පුද්ගලයාට විතරක් නෙමෙයි. මෙහෙම ලක් වෙලා ඉන්න කවුරු හරි ඉන්නවනම් අපේ ආණ්ඩුවක් කාලෙදී උනා මොනවා හරි අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ අයට සාධාරණයක් කරලා දීම සමාජයේ වගකීම. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කොවිඩ් ආසාදිත මෘතදේහ සම්බන්ධයෙන් තමා පිළිගනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කොවිඩ් මරණ බොහොමදානය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාපිළිවෙත බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. ඊයේ අමාත්‍යවරයා සඳහන් කළා තියෙනවා පක්ෂවල අර්බුද සහ යම් යම් ගැටලු පක්ෂය තුළින්ම සදාගත යුතුයි කියලා. ඒක ජාත්‍යන්තරයට මාධ්‍යවලට කීම එච්චර පළක් නැති බවයි ඔහු සඳහන් කරන්නේ. සෑම කෙනෙකුටම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඒක නිසා අපි සෑම කෙනෙක්ම විවිධ අදහස් විවිධ මත දරනවා. ඒ විවිධ අදහස් සහ විවිධ මත එකතු වෙලා සාකච්ඡා කරලා යහපත් දෙයකට අපි එළඹීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ නිසා එක් එක් අදහස් ඉදිරිපත් කිරීම ඉතාම හොඳ දෙයක් කියලායි මම දකින්නේ. ඔබතුමාලා පළාත් සභා
ඡන්දෙට වෙනම එනවා කියලා විදේශ මාධ්‍යම වාර්තා කළා තිබ්බා. දැන් ඉතින් අප පළාත් සභා ගැන මේ දිනවල කතා කරන එකේ තේරුමක් නැහැ. මොකද පළාත් සභා ඡන්ද කල් ගියානේ. ඉතින් ඒක නිසා දැනට එවැනි ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ආදානය සහ භූමදානය කියන ප්‍රශ්නේ දිගටම කතා වෙනවා. ඒතකොට ද හින්දු පුවත්පතට ඔබතුමා කියලා තියෙනවා කියලා අප දැක්කාද පුවත්පත්වල වාර්තාලා තියෙනවා භූමදානයට ඉඩ දිය යුතුයි කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙන්නේ ඒ පිළිවෙත තමයි වල දැමීම පිළිබඳව ඒ වගේම රටවල් රාශියක ඒ විදිහට කරනවා. ඒ නිසා හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය තමයි මම පිළිගන්නේ. මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකින් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලි දීපා එදිරිසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීතිපති දප්පුල දිලිවේරා මහතා කළ නියෝගයකට අනුවයි. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකින් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලි දීපා එදිරිසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීතිපති දප්පුල දිලිවේරා මහතා කළ නියෝගයකට අනුවයි. කොවිඩ් මරණ අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අදත් මහා සංඝරත්නය ඇතුළු පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. මුස්ලිම් අන්තවාදී පිරිසකගේ මතයක් පමණයි මේ මලසිරුරු සම්බන්ධයෙන් අන්තගාමී අදහසක් ඉදිරිපත් වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් මෙවන් වෛරස දීර්ඝ කාලයක් භූමිගතව තියෙනවාය කියන බව, ඒ වගේම මෙවන් වෛරස ජල තලයට එකතු වෙලා මහත් විනාශයක් සිදු වෙනවාය කියන බව, ඒ නිසා අමුතු අවධානමක් අරගෙන මලසිරුරු වැළලිය යුතුයි කියන මතය ඇත්තෙන්ම අනාගතයට අනතුරක් වේවි කියන සැක සංකා උපදවන දෙයක්. අපිව අදලා තියෙන්නේ පසෙන්. අපි පසටම ආයිත් සෙට් වෙනවා කියන එක තමයි අපේ ආගමේ. ඒතකොට ආදානය කරන්න ගියාම පණ පිටින් ඉන්න මිනිසෙක්ගේ ඇටකටු කඩලා ගින්දරට දානවා වගේ වැඩක් කියලා ආදානය. ආගමෙන් තානම් කරපු නිසයි අපි මේක යුද්ධයක් විශ්ේ කරන්නේ. භූමි දානය කරන්න එපා කියලා හාමුදුරුවරු නිකන් හරි දන්න වෛද්‍යවරුන්ගෙන් ආගෙන දාවේ මේක කරන්න පුළුවන් ද බැරිද? මේකේ රටට හානියක් වෙනවද කියලා හිතලවද ආවේ? නෑ. දැන් ජාත්‍යන්තරේ WHO එක, UN එක, UNHCR එක, Human Rights එක, Amnesty ඉන්ටර්නැෂනල් එක සියලුම සංවිධාන ලංකාවට විරුද්ධව ලියනවා වහම භූමි දාන කරන්න ඉඩ දෙන්න කියලා. මේ ඔක්කොම අපි ගාව තියෙනවා. කවදාරි දවසකට මේ සියලු දෙනාම මේකට වන්දි ගෙවන්න. මේ වන්දිය අනිවාර්යයෙන්ම අපි ගන්න. ඒක කොහමද ගන්නෙ කොහමද කරන්නේ කියන එක නෙවෙයි. ගන්න එක ගන්නවමයි. මුස්ලිම් ජනතාව සේරම අපි කියන්නේ නැහැ මේක අදහන කරන්න කියලා. රෝගීන් පමණක් අදහනය කරන්න කියන එකයි තියෙන නීතිය. ඒක ක්‍රියාත්මක වෙනවා. බෞද්ධයන් හැටියට අපේ දේහය විශාල බෞද්ධ කටයුත්තක් කරනවා. ඒ වගේම තමයි කතෝලික. ඒ වගේම තමයි හින්දු. හැබැයි අපි ඒ සේරම අතහැරලා දැම්මා මේ සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණය මත. සංවිධානාත්මක මැර පිරිසක් විසින් අවිස්සාබෙල්ල අමිතිරිගල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට පහර දී එහි දේපළවලට හානි පමුණවා තිබෙනවා. අදාළ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු ප්‍රකාශ කළේ මැර පිරිස ගිනි අවිද රැගෙන බෙත් තමන්ට මරණ තරජන එල්ල කළ බවයි. අවිස්සාවෙල්ල අමිතිරිගල මහදනිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විසින් මෙම ඉඩම පසුගියදා සංවර්ධනය කර තිබුණා. ඒ මෙම ස්ථානයේ වාහන විකුණුම් ප්‍රදර්ශනාගාරයක් ආරම්භ කිරීම සඳහායි. කෙසේ වෙතත් පසුගිය 24 වනදා මෙම ස්ථානයට කඩා වැදුණු මැර පිරිසක් එහි හිමිකරුට මරණ තරජන එල්ල කරමින් ව්‍යාපාරික ස්ථානයේ දේපළවලට දැඩි ලෙස හානි කර තිබෙනවා. මැර පිරිස බැකෝ රථයක්ද රැගෙන විත් ව්‍යාපාරික ස්ථානයේ දේපළ කඩා බින්දවීමට කටයුතු කර තිබුණේ මෙලෙසින්. අවි ආයුධ රැගෙන 50කට වැඩිය පිරිසක් මෙම ස්ථානයට පැමිණිලා රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශයේ ලොක්ඩවුන් එක තිබුණේ. ඒ අතරතුර තමයි ඔය සිදුවීම වුණේ. අපි ඔක්කොම බය වුණා. එදා අපි ඉවරයි කියලා හිතුවේ. මේ වගේ භීෂණයක් රට තුල තිබුණොත් රටේ ජීවත් වෙන්නත් බැරි වෙනවා අපිට. මේ අතර අතුරුගිරිය නගරයේ පිහිටි පශු වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට කඩා වැදුණු පිරිසක් වෛද්‍යවරයාට සහ ඔහුගේ සහායකයාට අමානුෂික ලෙස පහර දෙන අයුරු එහි CCTV කැමරා පද්ධතියේ මෙලෙස සටහන්ව තිබුණා. අතුරුගිරිය පොලිසිය පහර දුන් පිරිස පසුව අත්අඩංගුවට ගත්තා.
රටවටා හිරෝ. රටවටා හිරෝ. තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයසංකර මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියා. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. බලංගොඩ නගරයේදී අපරීක්ෂාකාරී ලෙස දහවනය වූ ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටී සිදු වූ අනතුරෙන් 25 ඇවිරිදි යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ සූදානම සමුගෙන යනවා. ඇත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. ආයුබෝවන්.